නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ 2020 ඔක්තෝබර් මාස 14 වන දින මිය පරලොවගේ WLD චන්ද්‍රසිරි පින්බර පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් දයා මඩපාත බිරිඳ ක්‍රිෂානී දියණිය ඇතුළු පවුලේ පින්වත් පිරිස ඒකරාශී වෙලා තමයි අද උතුම් ධර්ම දානමය පින්කම තම තමන්ගේ ජීවිතයට රැස් කරගන්නේ. පින්වත්නි, අපට මේ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ මේ ගත වී යන සෑම මොහොතක්ම අපේ ජීවිතේ අපට ආයි ලබා ගන්න බෑ පින්වත්නි. මේ ගත වෙලා යන සෑම මොහොතකම අපට අග්‍ර දෙයක් දෙව් මිනිස් ලෝකයට දායාද කරගන්න පුළුවන් නම් අග්‍ර පිනක් අපට උපදව ගැනීමේ දුර්ලභ භාග්‍ය උදා වෙනවා. මේ ලෝක සියලු දේ අතර, සියලු දානයන් අතර, සියලු අනුග්‍රහයන් අතර අග්‍රම අනුග්‍රහය තමයි පින්වත්නි, අග්‍රම දානය තමයි ධර්ම දානය. ඉතින් මේ අග්‍රම දානයෙන් දෙව් මිනිස් ලෝකයට අපි උපකාර කළොත් සසර පුරාම තමන්ට අග්‍රදේකින් අනුග්‍රහ ලබන්නට තමන්ගේ ජීවිතයට මේ පින තමයි අනුග්‍රහ කරන්නේ පින්වත්නි. නිසා අග්‍රදේකින් අනුග්‍රහ කරන්න ලබන්න ලැබෙන කැමති කෙනා අග්‍ර දෙයක්ම දෙව් මිනිස් ලෝකයට දිව යුතුයි. මේ ලෝකෙ පින්වත්නි, නිසා සම්මා සම්බුදු කෙනෙක්ගේ අවබෝධය කියලා කියන්නේ අග්‍රම දේ පින්වත්නි. ඒ අවබෝධය ලබා ගන්න සුළුපටු කාලයක් නෙමෙයි මේ සසරට එකතු වෙලා ගුණ ධර්ම පුරන්නේ. අසංකේය ලක්ෂ 4කුත්, අසංකේය කල්ප 4කුත්, කල්ප ලක්ෂයක් පාරමී ගුණ පුරමින් එන මහෝත්තමයට තමයි මේ අග්‍ර නිදානය බුදුවරු පමණක් මේ ලෝකෙට කලින් කලට සොයා ගන්නා අග්‍ර නිදානය සොයා ගැනීමේ දුර්ලභ භාග්‍ය උදා වෙන බුදු කෙනෙකුට. ඒ සම්පාරමී බලයකින් සොයාගන්නා ඒ අග්‍ර නිදානයයි ඔබ මේ දෙව් මිනිස් ලෝකයට දායාද කරන්නේ. පාරමී බලයකින් උපදවගත්තු දෙයක් මේ ලෝකෙට ලැබිලා තියෙද්දී කෙසේනම් අපි ලාමක දේවල් ලෝකෙට දෙදී ඉන්නද පින්වත්නි. එහෙනම් මේ අග්‍රම දේ පාරමී බලයකින් උපදවාගත්තු දේ කල්ප ගානකටත් බුදුවරු පමණක් සොයා ගන්නා දේ ඔහු අපට දෙව් මිනිස් ලෝකයට දෙන්න පුළුවන් නම් ඒ රැස් වෙන පින කොච්චර අග්‍රද පින්වත්නි. ඉතින් ඒ නිසා ඒ අග්‍ර පින ගැන හිත හිතා සතුටු වෙමින් අද දවසෙත් පින්වත්නි සම්බුදු සිතක අසිරියේ සදහම් වැඩසටහනින් සබ්බත්ථගාමිනීම් පටිපදං යථා භූතං පජානාති කියන සර්වඥයන් වහන්සේගේ චිත්ත සංතානයේ ඉපදුණු උතුම් මේ අවබෝධය ප්‍රකට කරවන, ඉස්මතු කරවන, හිත නිකලෙස් කරවන උදාර ප්‍රතිපදාවක් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දැක්ක පින්වත්නි. අපට සිටිවිල්ලකින් පුරුදු කරගන්න පුළුවන් ලස්සන ප්‍රතිපදාවක්. මනාකොට දුක්ෂය කරවන සුන්දර ප්‍රතිපදාවක්. අපි මේ දේශනාවේ නම තමයි ද්වේතානුපස්සනාව කියන සුන්දර සූත්‍ර දේශනාව. මේ දේශනා පින්වත්නි දේශනා කරන කාලේ අපගේ සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වත්නි සවැත් නුවර පූර්වාරාමයේ
මිගාර මාතාවගේ විහාරයේ තමයි සර්වඥන් වහන්සේ වැඩ සිටි දපුන් පොහොය දවසේ. සංඝයාත් එක්ක පින්වත්නි එලිමහනේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නවා. එලිමහනේ ශාස්ත්‍රුන් වහන්සේත් සමග වැඩ සිටින මහා සංඝරුවනට දුර්ලභ භාග්‍යයක් උදා වුණා පින්වත්නි. මේ කෙලෙසුන්ගෙන් නිදහස් කරවන උදාර දහම් පරියාය ශ්‍රවණය කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි. යේතේ භික්කවේ කුසලා ධම්මා අරියා නීයානිකා සම්බෝධ ගාමිනෝ. පින්වත් මහණනි, ඊතා උතුම් වූ නිවනට පමුණුවන අවබෝධයේ පිණිස හේතු වෙන යම් කුසල් දහම් තියෙනවද, මේ කුසල් දහම් අසා දැනගත යුත්තේ ඇයි කියලා යම් කිසි කෙනෙක් විමසුවොත් පිළිතුරු දෙන්න කිව්වා. කුමක් පිණිසද මේ කුසල් දහම් ගැන අපි විමසන්නේ? යුගල වශයෙන් පෙන්වා දෙන හිත කෙලිසුන්ගෙන් නිදහස් කරන ධර්මයන් තියෙනවා. ආන්ගේ යුගල වශයෙන් පෙන්වා දෙන හිත කෙලිසුන්ගෙන් නිදහස් කරන ධර්මයන් අවබෝධ කරගන්න නුවණ ලබා ගන්නයි අපි මේ බොහෝ කොට ධර්ම ශ්‍රවණය කරන්නේ කියලා පිළිතුරු දෙන්න කිව්වා. එතකොට අන්නේ දේශනාවට අනුව ඒ දහම් අවවාදයට අනුව පින්වත්නි පරියාශ්චර්යයි සම්බුදුරජාණන් වහන්සේ එදා වජිරාසන භූමියේදී විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණේදී ඒ අවබෝධ කරපු සුන්දර අවබෝධය දියුමිනිස් ලෝකයට විවර වුණා පින්වත්නි. අද දවසෙත් ඔබට ඒ වගේ සුන්දර හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරවන යුගල වශයෙන් විමසන යුගල වශයෙන් විමසන්න හිත පුරුදු කරන සොඳුරු දහම් පරියායක් තමයි ශ්‍රවණය කරන්න ඔබට වාග්ය උදා වෙන්නේ. එතකොට අපි කතා කරමින් හිටියේ පින්වත්නි මේ ස්පර්ශය නම් වූ උතුම් දහම් කරුණ සිහි කර කර හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරන ආකාරය පිළිබඳව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනෝ පින්වත් මහණෙනි, කෙනෙක් අහන්න පුළුවන් කියනවා තවත් තියෙනවද මේ විදිහට යුගල වශයෙන් විමසන හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරන දහම් පරියායන් තියෙනවද කියලා අහුවොත් තියෙනවා කියන්න කිව්වා. තුමද්ද යංකින්චි දුක්ඛං සම්භූති සබ්බම් වේදනා පච්චයාති අය මේකානුපස්සනා. එනම් මේ යම් කිසි දුකක් හටගනී නම් ඒ සියල්ල විඳීම නිසාය හටගන්නේ කියලා යුගල වශයෙන් සිහි කරන එක ආකාරය. එතන මෙතන යුගල මොකද්ද? ඔය දුකක් හටගන්නවා, ඒ දුක හටගන්නේ වේදනාවෙන්. ඊළඟ පරියාය කුමක්ද? වේදනානං ත්වේව අශේෂ විරාග නිරෝධා. යම් දෙයක් අපි විඳිනකොට මේ හිතේ ස්වභාවයක් තමයි පින්වත්නි අපට නොතේරුණාට ඒ විඳින දෙයට ආධ්‍යාත්මී සංයෝජනයක් ඇති වෙන ස්වභාවයක් තියෙනවා. ගැට ගැසීමක් ඇති වෙන ස්වභාවයක් තියෙනවා. ඒකට ආධ්‍යාත්මී බැඳිලා යන ස්වභාවයක් ඇතුලේ තියෙනවා. අපේ හිත ඇතුලේ තියෙනවා එහෙම එකක්. ඒ ස්වභාවය තමන් ඇති වෙනකොට යම් දෙයක් ඇහි ස්පර්ශයෙන්, කනේ නාසයේ, දිවේ කයේ මනස ස්පර්ශයෙන් විඳිනකොට ඒ විඳින දේ ගැන විරාගී සිතින් නොයල්මින් වාසය කරද්දි මොකද වෙන්නේ? ශේෂයක්වත් ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා සංයෝජන කියන ස්වභාවය. අන්න ශේෂයක්වත් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ගියොත් ඒක තමයි කිව්වා කොහොමද? සියලු දුක්වල අවසානය කියලා බුදුරජාණන් දේශනා කළා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊළඟට හරි ආශ්චර්යයි. දැන් බලන්න මේ අපි විමසන ආකාරය කොහොමද එහෙනම්? යම් කිසි දුකක් හට ගන්නව නම් ඒ දුක් හටගන්නේ වේදනාව හේතු කරගෙනයි, විඳීම හේතු කරගෙනයි කියලා විමස වාසය කරන්න හිත හුරු කරන්න ඕන පින්වත්නි. එහෙම හුරු කරන්න මොකද වෙන්නේ? දැන් අපි හිතට පණිවිඩයක් දෙනව කොහමද?
මේ අපේ ජීවිතේ ශෝකයක් ඇති වෙනවා නම්, දුකක් ඇති වෙනවා නම්, දැවිල්ලක් ඇති වෙනවා නම්, පිච්චිල්ලක් ඇති වෙනවා නම්, වෙහෙසක් ඇති වෙනවා නම් අපිට සාමාන්‍ය පෘථග්ජන මානසික ස්වභාවය තමයි. ඒතර ඉලක්ක වෙන්නේ යම්කිසි භෞතික දෙයක්. ඒතර භෞතික දේ ඉලක්ක වෙච්ච ගමන් පින්වත්නි අර දුක හදලා දෙන්න හේතු වෙච්ච භෞතික දේ වෙනස් කරන්න අපි සාමාන්‍ය පෘථග්ජන කෙනා පෙළඹෙනවා. ඒක පෘථග්ජන මනසේ ස්වභාවය. එතකොට බුදු කෙනෙක් හරි ආශ්චර්යයි වන් ලෝකෙට හිතට හිතන්න පුරුදු කරන්න කියනවා. හිතට කියලා දෙන්න කියනවා. තමයි යෝනිසෝ මනසිකාරය කර කර කියලා දෙන්න කියනවා. නෑ නෑ මේ උඹේ ජීවිතේ දුක ඉපදුනේ මේ වේදනාව නිසායි කියලා හිත හුරු කරන්න කියනවා. කාලයක් මේම හිත හුරු වෙනකොට පින්වත්නි හිත පිළිගන්න දවසක් එනවා මේ දුක උපදුනේ කුමක් නිසාද? විඳීම නිසායි කියලා. එතකොට පින්වත්නි තමන්ගේ ජීවිතේට පීඩාවක් ආවට පස්සේ බාහිර කෙනෙක් ඉලක්ක කරගෙන බාහිර දෙයක් ඉලක්ක කරගෙන කයින් වචනෙන් ඒ කෙනා අසංවර වෙන්නේ නැහැ. අනිදාට අසංවරේ නතර වෙනවා. ඉතින් ඉතකන් අපි කයින් වචනේ සංවර වීම සිද්ධ වෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කළ ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාවෙන් කය වචනේ සංවර කරගත්තු ශ්‍රාවකයාට අවබෝධයක් දැන් තියෙනවා කුමක්ද දැන්? කමින් මේ ජීවිතය තුළ යම් දුකක් තියෙනවා නම් මේ දුක ඉපදුනේ කුමක් නිසාද? මේ දුකට හේතුව විඳීමයි කියලා අන්න ශ්‍රාවකයා මහන්සි ගන්නවා. කුමක් කරන්නද එතකොට? ඇහි ස්පර්ශයෙන් යම් දෙයක් විඳිනකොට සිහි කල්පනාවෙන් ඉඳගෙන විඳින්න එයා ඔන්න පුරුදු වෙන පටන් ගන්නවා. කනේ ස්පර්ශයෙන් යම් දෙයක් විඳිනකොට සිහි කල්පනාවෙන් විඳින්න එයා ඔන්න පුරුදු වෙනවා. නාසයේ ස්පර්ශයෙන් යමක් විඳිනකොට සිහි කල්පනාවෙන් විඳින්න පුරුදු වෙනවා. දිවේ ස්පර්ශයෙන් රස විඳිනවා. කයි ස්පර්ශයෙන් පහස විඳිනවා. මනස ස්පර්ශයෙන් අරමුණු විඳිනවා. දැන් අන්නේ විඳින කෙනා දැන් එයාගේ ජීවිතේ තව දෙයක් ඇප්ලයි කරගෙන තියෙනවා. මොකද්ද? සම්බන්ධ කරගත්තු දෙයක් තියෙනවා. කුමක්ද? වෙනද සිහිය නැතුව විඳින්නේ. දැන් සිහිය තියාගෙන විඳින්න හුරු වෙන්න පටන් ගන්නවා. ඇයි දැන් එයාට අවබෝධයක් බවට පත් වෙලා තියෙන භාග්‍යතුන් හා දේශනා කරපු දේ සිහි කරලා අවබෝධයක් ඇති වෙලා තියෙනවා. මොකද්ද? ඇහි ස්පර්ශයෙන් විඳිද්දි දුක ඇති වෙනවා කියලා. දැන් ඒ නිසා එයා උත්සාහ කරන කුමක් කරන්නද? ඇහි ස්පර්ශයෙන් විඳිද්දී යම් දුකකට, දෝමනසකට පත් වෙන විදියට තමන්ගේ ජීවිතයේ යම් දෙයක් සිද්ධ වෙනවද? අන්නේ සිදු වෙන දේ සිදු නොවන විදියට වග බලා ගන්න ඔහු ටික ටික පුරුදු වෙන්න පටන් ගන්නවා පින්වත්නි. එහෙන් පුරුදු වෙනකොට තමයි දැන් ආර්ය භූමියට පත් වෙනකොට ඒකයි දේශනා කරන්නේ ආර්යකාන්ත සීලයකට එනවා කියලා කියන්නේ ඒකයි පින්වත්නි. මොකක්ද ආර්යකාන්ත සීල විස්තර කරන්නේ කොහොමද? දෘෂ්ටි නැති, පැල්ලම් නැති, සිදුරු නැති, තණ්හාව ඡය කරන්න හේතු වෙන. කියන අපේ කයෙන් වචනෙන් සමහර දේවල් තියෙනවා ඒව කරන්න යනකොට මොකද්ද වෙන්නේ පින්වත්නි? තණ්හාවත් එක්ක සම්බන්ධ වෙනවා. තණ්හාවත් එක්ක සම්බන්ධ වෙච්ච ගමන් මොකද වෙන්නේ? හිතේ තියෙන සංසුන් බව නැති කරලා දානවා. අන්න මෙන්න මේක අල්ල ගන්නවා මෙයා. කොහොම ඉඳලාද? සිහියෙන් ඇසේ ස්පර්ශයෙන් විඳිනකොට අල්ල ගන්නවා. දැන් තමන් කයින් වචනෙන් කරන දෙයට තණ්හාවෙන් බැඳිලාද මේ කරන්නේ? තේරුම් අනගරිමින් කොහොමද කරන්නේ දැන්? අන්න ඒ පිණිස හේතු වෙන කයේ වචන සංවරයක් තමයි ඔහු පුරුදු කරන්නේ. කොහොමද? තණ්හාවට දාස නොවෙච්ච හිත සංසුන් කරවන, ඒ සංසුන් බව නැති කරන දේවල් තිබුණා නම් අතහැරලා දානවා. තණ්හාවට දාස වෙන කයින් වචනේ යම් දේවල් තියෙනවා නම් අතහැරලා දානවා. මුල් කාලේ පින්වන්දි ශික්ෂාපද නැති කාලේ එහෙමයි ශ්‍රාවකෙ පුරුදු කළේ. දැන් මුල් කාලේ අවුරුදු 20ක් යනකම් 25ක් යනකම් මේ ශාසනයේ සිල්පද නැහැ. ඒතර ඒ කොහොමද බැලුවේ? ඒ බැලුවා තමන්ගේ මේ වචනේ කතා කරනකොට තණ්හාවෙන් ගැට ගැහෙනවද? දෘෂ්ටි වල ගැට ගැහෙනවද? ඒ වචන අතහැරින්න පුරුදුනා ඒ අය විසින්ම. ඊළඟට මම මේ කයින් යම් දෙයක් ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් මනසෙන් විඳලා යම් දෙයක් කයින් කටයුතු කරනකොට තණ්හාවෙන් ගැට ගැහෙනවද කියලා ඔහොම විමසන්න පටන් ගන්නවා. විමස ඔහොම කයින් වචනෙන් සිදුවෙන දේවල් අතහරිනවා. ඔහුගේ සීල සම්පත්තිය ඔහොම පුරවා ගත්ත මුල් කාලේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මේක සීලයයි ඒ නිසා මේක කරන්න එපා කියලා කියන්න ඕනුනේ නෑ පින්වත්නි. පුදුම ආශ්චර්යයක් ඒක.
පුදුම ආශ්චර්යයක් මේ බුද්ධ ශාසනය ඉස්සර හිටපු ශ්‍රාවකයෝ මේ කියන කාරණා මනාකොට වේගෙන් ග්‍රහණය වෙලා සංවේදී වෙලා තිබ්බා. අද එහෙමයි නෙමෙයි පින්වත්නි අපි. දැන් මේ යුගයකට මේ ඇවිල්ලා තියෙන්නේ ඒක තේරුම් ගන්න බැරි කට්ටිය. මේ යුගයක් වෙනකොට ඇවිල්ලා තියෙන මොන කට්ටියද? මේ බුද්ධ ශාසනයේ මුල් කාලේ තමන්ම තේරුම් අරගෙන තණ්හාවට දාස නොවන කායික වාචික දේවල් තමන්ම තේරුම් අරගෙන අතහැරපු ශ්‍රාවක හිටපු යුගයක තමයි රහතන් වහන්සේලා පහළ වුණේ. ලේසියෙන්ම. ඊට පස්සේ රහතන් වහන්සේලා පහළ වෙන ස්වභාවය පින්වත් අඩු වෙලා ගියා. අඩු වෙලා ගියා. ඒතර මුල් කාලේ ඒ අයට මොනා කරලා තිබුණේ කෙලෙසුන්ගේ හිත නිදහස් කරන පුංචි දහම් මානසිකාරයක් විතරයි. එයි ඒගොල්ලන්ගේ කයයි වචනයයි හරි සංවේදීයට මම මේ කරන දේ තුල අකුසල් ඇති වෙනවද කුසල් පිරිනවද තණ්හාවෙන් බැඳිලා යනවද කියලා තීරුම් ගන්න පුළුවන් හැකියාවක් තිබුණේ කාලේ. දැන් අද ඒක නැති නිසා අද අපිට බොහෝ කලක් භාග්‍යතුන් වහන්සේ වදාළ සිල්පද තුල බොහෝ කලක් අපි හික්මී පුරුදු කර මේ දේවල් තීරුම් ගන්න දක්ෂ වෙන්න ඕන පින්වත්. එතකන් අපට සිල්පද රකින්න වෙන්නේ ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාවෙන් රකින්න වෙන්නේ. ශ්‍රද්ධාවෙන් රකින්න ශ්‍රාවකයාට දවසක් එනවා පින්වත්නි. ප්‍රඥාව උපදවාගෙන ප්‍රඥාවෙන් ආරිකාන්ත සීලයක් බවට පත් කර ගැනීමේ දුර්ලභ භාග්‍ය උදා වෙනවා. ඒකයි බුදුරජාණන් දේශනා කළේ මේ ආරිකාන්ත සීලය කියන කාරණේ උපදින්න කරුණු ටිකක් ඕන කියන මොකද්ද? ශ්‍රද්ධාව ඕන කියනවා, ලැජ්ජාව ඇති වෙන්න ඕන කියනවා, හිත ඇතුලේ බය ඇති වෙන්න ඕන කියනවා, ශ්‍රද්ධා හිරි ඔතප් වීරිය ඇති වෙන්න ඕන කියනවා, ප්‍රඥාව ඇති වෙන්න ඕන කියනවා. මේ කියන ධර්මයන් ටික ඇති වෙච්ච කෙනාගේ සීලෙ මොකද වෙන්නේ? සීල සම්පූර්ණ වෙනවා කියනවා. එහෙනම් අර කියන දේවල් ටික ඇති වෙනවනේ පින්වත් සීල සම්පූර්ණ වෙන්න නම්. ඒතර ඒක උපද්දලා දෙන්නේ කොමකින්ද? ඒක උපද්දලා දෙන්නේ සිහියෙන් කටයුතු කරන්න පුරුදු වෙනකොට. සිහිය උපද්දන්නේ කොමකින්ද? මේ කියන යෝනිසෝ මනසිකාරය තුල. අන්න බුදුරජාණන් දේශනා කළා පින්වත් මහන්නි යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ දහම් පරියායට අනුව විමස අප්‍රමාදීව දහමට දිවි පුදාගෙන වාසය කරද්දි එක්ක අරහත්ත්වයටපත් වෙනවා එක්ක අනාගාමී වෙනවා කියලා සම්බුදුරජාණන් වහන්සේ අප වෙනවා පින්වත් මේ දිව් මිනිස් ලෝකයේ අතර. ඒක පුදුම ආශ්චර්යයක් ඒක. දෙවියන් අතර අප වෙනවා, ශ්‍රමණයෝ අතර අප වෙනවා, බඹුන් අතර අප වෙනවා, මාරයා අතර මේ කිව්ව කාරණේ ඉදිරි අප වෙනවා. මේ කියන දේ මේ විදියට පුරුදු කර හිටියොත් ඒකාන්තයෙන් එක්ක රාග දේශ මොහ නැති කළා රහත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් අනාගාමී වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ අප වෙනවා. එහෙනම් මේ ඵලය කියන එක ලැබෙන දවස නෙමෙයි අපි හිතා ඉන්න ඕන පින්වත්නි. එහෙම හිතා ඉන්නේ ශ්‍රාවකයෝ. බුදුරජාණන් වහන්සේ එක්තරා දේශනාවක දේශනා කරන මේ කාරණේ හරිය ලස්සනට පැහැදිලිව. ඔන්න කෙනෙක් වෑය අරගෙන වෑයේ මිට කවද්ද ගෙවෙන්නේ කියලා හිතා වෑය පාවිච්චි කරන්න ගත්තොත් මොකද වෙන්නේ පින්වත්නි? බෙහෙස විතරයි. ඇයි උදේ අරන් වෑය පාවිච්චි කරනවා. පැයකින් බලනවා. මිට ගෙවිලා නැහැ. හවස බලනවා. මිට ගෙවිලා නැහැ. හැන්දෑවේ බලනවා. මිට ගෙවිලා නැහැ. ඊට පහුවෙන්දක් බලනවා. මිට ගෙවිලා නැහැ. බලන මොහොත සතියක් ගිහින් බලනවා. මිට ගෙවිලා නැහැ. මිට ගෙවන අදහසින් නම් වෑය පාවිච්චි කළේ සතියකින් වෑයේ කටයුත්ත අවසන් කරනවා. ඇයි? වෑය ගෙවින්නේ නැහැ. ඒතර පින්වත්නි ඒ නිසා ඒක වෙන දවසේ හිතන්න එපා. ප්‍රතිපදාව ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දී සත්‍යයක්මයි කියලා. ඒ ශ්‍රද්ධාව තමයි අපිට නැති වෙලා යන්නේ පින්වත්නි. ශ්‍රද්ධාව නැති වෙනකොට මේ දහම් මානසිකාරය අපේ හිතෙන් ගිලිහිලා යනවා. නැද්ද බලන්න? ශ්‍රද්ධාව ඇති වෙනකොට මේ දහම් මානසිකාරය සිහි කරනවා. ශ්‍රද්ධාව නැති වෙනකොට දහම් මානසිකාරය හිතෙන් ගිලිහිලා යනවා. අලුත් දෙයක් ආයෙත් හොයනවා. අද වර්තමානයේ ගොඩාක් දෙනකොට මේ ධර්ම මාර්ගයේ මේ අවබෝධය කරා යන්න නැති වෙන ප්‍රධාන හේතුවක් තමයි හැමතිස්සෙම අලුත් දෙයක් හොයනවා. අලුත් දෙයක් සොයන්න ඕන ශ්‍රද්ධාව ඉපදවීම පිණිස පමණයි. ඇයි විවිධ දේශනා අපි ශ්‍රවණය කරමින් අපි හිතන්න ඕන අනේ භාග්‍යතුන් වහන්සේ මේ වගේ අවබෝධිකුත් තිබ්බානේ සාදු. බුදුරජාණන් වහන්සේ මෙහිමත් අවබෝධ කළා. මෙහිම අවබෝධිකුත් භාග්‍යතුන් වහන්සේ තියෙනවා. අනේ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් සියල්ල අවබෝධ කරලා ඉන්නේ සම්මා සම්බුද්දයි කියලා ශ්‍රද්ධාව උපදවන තමයි අපි විවිධ දේශනා හැමදාම අහන්නේ අපි. ඒකත් කළ යුද්ධයක්. හැබැයි පින්වත්නි ප්‍රඥාව උපදින්නේ
යෝනිසෝ මනසිකාරය ඔස්සේ. යෝනිසෝ මනසිකාරය ඔස්සේ. එතකොට මේ කියන දහම් පරයය ජීවිතයේ කෙනෙක් ගලප ජීවිතේ සිහි කරන්න මහන්සි ගත්තොත් ওই ප්‍රතිඵල දෙකෙන් අනිවාර්යෙන් එකක් කැමති වෙන්න ඕන. කොහොමද? එක්ක අරහත්ත්වයේ එක්ක අනාගාමී ඵලය. ඒතර බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ වේදනාව කියන එක විභංග සූත්‍රයේ විස්තර කළා. වේදනා තියෙනවා කියන හයක්. චෛමී භික්කවේ වේදනා කාය. චක්කු සම්පස්සජා වේදනා. ගාන සෝත සම්පස්සජා වේදනා. ගාන සම්පස්සජා වේදනා. ජීවා සම්පස්සජා වේදනා. කාය සම්පස්සජා වේදනා. මනෝ සම්පස්සජා වේදනා. ඇසේ ස්පර්ශයෙන් විඳිනවා කියලා කියනවා. මෙන්න මේක හැමතිස්සෙම ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්න. මොකද මේ විඳිනවා කියන දේ තමන්ගේ ජීවිතය තුළින් තමන් තේරුම් ගන්න දක්ෂ නොවුනොත් අපිට කවදාවත් මේ ධර්මය අවබෝධ කරන්න බෑ පින්වත්නි. දැන් බලන්න රස විඳිනවා කියන කාරණේ අපේ සාමාන්‍ය විවහාරයේ අපිට සංවේදී. දැන් රස විඳිනවා කියලා කියන්නේ කොහොමද පින්වත්නි? අපි යම් කිසි දෙයක් කටට දාලා අපි හප අපි හිතුව අයිස්ක්‍රීම් එකක් එක්ක මොන හරි දෙයක් අපි දිවේ ගල්වගෙන අපි ඒක සතුටු වෙවි ඉන්න එකට අපි කියන කොහමද? ජීවා සම්පස්සජා වේදනා දිවේ ස්පර්ශයෙන් විඳිනවා කියලා කියන්නේ අන්නේ ක්‍රියාවලියට. එහෙනම් ඇහි ස්පර්ශයෙන් විඳිනවා කියන්නේ කොහමද පින්වත්නි? ඇහැ ගාව අපි එක්ක ඇහැ අරගෙන යන රූපයක් තියෙන තැනකට. එහෙම නැත්නම් මොකද කරන්නේ? රූපයක් ගේනෝ ඇහැ ගාවට. ගෙනල්ලා අපි ඒ රූපෙ දිහා බලා සතුටු වෙනවා අපි. අන්න මොකද කරන්නේ අපි? ඒකට තමයි කියන්නේ චක්කු සම්පස්සජා වේදනා. ඇසේ ස්පර්ශයෙන් විඳිනවා කියන්නේ ඒකට අපි. ඊළඟ අපි සින්දුවක් අහා ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද අපි කරන්නේ? සෝත සම්පස්සජා වේදනා. කනේ ස්පර්ශයෙන් විඳිනවා අපි. එතකොට අපි හිතමුකෝ කාය සම්පස්සජා වේදනා. කයින් අපි සමහර අපි හිතමු ඔළුවට අපි කියන කෙනෙකුට කියනවා මසාජ් එකක් දෙන්න කියලා ඔළුවට. අපිට ඒක අපි බොහොම සීකල්පනාවෙන් අපි ඒක විඳ ඉන්න. මොකද්ද අපි කරන්නේ? කාය සම්පස්සජා වේදනා. මනසින් අපි හිතමු ප්‍රියමනාප වරමුණ සිහි කර ඉන්නවා. ඒ ක්‍රියාවලියට කොහොමද කියන්නේ? මනෝ සම්පස්සජා වේදනා. බලන්න අපේ ජීවිතේ නම් ඔය 6 නෙවෙයි බලන්න හැමතිස්සෙම මොහොත අපි යම් මොහොතක ඉන්නවනම් මේ 6න් එකක් තුල තමයි ඉන්නේ පින්වත්. මේ 6න් එකක් තුල තමයි අපි ඉන්නේ. ඒතර මේ 6න් එකක් තුල ඉන්නකොට හැබැයි බුදු නෙතට පේනවා දුක හටගන්නේ ටික තමන්ගේ හිතේ සංයෝජන සකස් වෙනවා. ඇහි ස්පර්ශයේ යම් දෙයක් විඳ ටික අපි කාලය ගත කරනකොට මොකද වෙන්නේ? අපේ හිතේ ඇතුලේ දුක්, දැවිලි, ශෝක, පරිදේව, දුක් දුම්නස් හට ගන්න විදියට යම් දේවල් අපේ හිත ඇතුලේ යම් මේ සංයෝජන ඇති වෙන පටන් ගන්නවා. කනේ ස්පර්ශයේ යම් දෙයක් විඳ ඉන්නකොට ටික මොකද වෙන්නේ? සමහරවිට ඔන්න අපි හිතමුකෝ ආගන්තුක කෙනෙක් එනවා අපේ ගෙදරට නතර වෙන්න. ආපු අලුත මොකද වෙන්නේ? බොහොම ප්‍රියමනාපව hinamusa වුණේ කතා බස් කරලා අපි ඉන්නවා. අපිට හිතුව දැන් ගවන්න සතියක් දෙකක් තුනක් යනකොට මොකද වෙන්නේ? ආගන්තුක බව නැතිලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ තමයි පින්වත්නි අර ප්‍රියමනාප සතුටින්ම හිටපු කෙනාත් වෙලාවකට තරහ යනවා ඒ කෙනා ගැන. වෙලාවකට ඒ කෙනා දකින්නත් අප්පිරියයි. වෙලාවකට හොඳයි. මොකද වෙලා තියෙන්නේ දැන් එහෙනම්? එහෙනම් විදීමට යම් සංයෝජනයක් ඇති වෙලාද නැද්ද හිත ඇතුලේ? ඇති වෙලා තියෙන පින්වත්. එහෙනම් බලන්න මේ අපිට කියලා නෙවෙයි ඒක ඇති වෙන්නේ. විඳිද්දී සංයෝජනයේ කියන එක උපදිනවා. ඒකෙන් තමයි දැවිලි, තැවිලි ඊට පස්සේ මොකද වෙන්නේ? සමහරට ඒක නා දකින්න නැත්තම් දැවෙනවා හිත. සමහර අය වැඩිපුර දකින්නවොත් ගැටෙනවා හිත. මේ විදිහට අපි විවිධ ක්ලේශයන්ගෙන් අපේ හිත අවුස් අපේ හිතට දැවිලි, තැවිලි, පිච්චිලි, ශෝක, පරිදේව, දුක්, දුම්නස් ගලන්න පටන් ගන්නවද නැද්ද බලන්න පින්වත්නි? එහෙම තමයි සිද්ධ වෙන්නේ. සමහර දේවල් වුණ අපේ ගෙදරට අලුතෙන් බඩු බාන්න කියන මොනවා හරි. ගෙනාපු අලුත මොකද වෙන්නේ? හැමතිස්සෙම ඔය දිහා බලන් ඉන්න කැමති. ළඟින් යනකොට ඒ දිහා බලාගෙන යන්න පොඩි වෙලාවක්. මාසයක් දෙකක් තුනක් හතරක් ගියාට පස්සේ අවුරුද්දක් විතර ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ දිහා බලන්නෙත් නැහැ. ඒකෙන් ලැබු සතුට ඊට පස්සේ ඉවරයි පින්වත්නි. ඊට පස්සේ වෙන අලුත් දෙයක් ගේන අපි කල්පනා කරනවා. නැද්ද බලන්න? බලන්න එතකොට මේ හිත ඇතුළේ ටික ගලන්නේ කොහමද මේ?
ශෝක පරිදේව දුක් දොම්නස් දැවිලි පිච්චිලි ටික ටික අපේ හිතවලට මෝදු වෙන්න පටන් ගන්නවා. අන්න බලන්න ඇහි ස්පර්ශයෙන් විඳිද්දී දුක ගලනවා. කනේ ස්පර්ශයෙන් විඳිද්දී ටික ටික දුක ගලනවා. දොම්නස් ගලනවා. නාසයේ ස්පර්ශයෙන් විඳිනකොට දැන් මේ හයෙම එකතු වෙනකොට පින්වත්නි සිහිය නැති කෙනාට කොනක් පොටක් තේරෙන්නේ මේ දුක ගැලුවේ කොහෙන්ද කියලා. නැද්ද බලන්න? ඒ කියන්නේ මේ සිහිය දියුණු වෙච්ච නැති කෙනාට මේක ඇහෙන් ස්පර්ශයෙන් ඇති වෙච්ච දුකක්ද, ඇහි ස්පර්ශයෙන් විඳිද්දී ඇති වෙච්ච දුකක්ද, කනේ ස්පර්ශයෙන් විඳිද්දී ඇති වෙච්ච දුකක්ද, නාසයේ ස්පර්ශයෙන් විඳිද්දී ඇති වෙච්ච දුකක්ද කියලා කිසි දෙයක් තේරුම් ගන්න බැරි මට්ටමටපත් වෙනවා. එච්චර ගැට ගැහිලා තියෙන්නේ. එහෙම ලෝකේ හරි ආශ්චර්යයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වත්නි පුදුම ආශ්චර්යයි. මේ සියල්ල වෙන් වෙන් වශයෙන් විනිවිද දකින්න පින්වත්නි ආශ්චර්යයි. මේ දුක් වේදනාව ඇහි ස්පර්ශයෙන් ඇති වෙච්ච එකක් කියලා වෙනම දකිනවා. මේ දුක් වේදනාව කනේ ස්පර්ශයෙන් ඇති වෙච්ච එකක් කියලා වෙනම දකිනවා. මේ දුක් වේදනාව නාසයේ ස්පර්ශයෙන් ඇති වෙච්ච එකක් කියලා වෙනම දකිනවා. පුදුම ආශ්චර්යයක් පින්වත්නි. ඊළඟ බුදුරජාණන් දේශනා කළා කතමු වේදනා සමුදය. වේදනාවේ හට ගැනීම කොහොම සිද්ධ වෙන්නේ? පස්ස සමුදය වේදනා සමුදය. ඇහැයි රූපයි විඥාන එකතුණු සැනින් ඇහි ස්පර්ශයෙන් විඳින්න පටන් ගන්නවා. කනයි ශබ්දයි විඥාන එකතුණු සැනින් කනේ ස්පර්ශයෙන් විඳින්න පටන් ගන්නවා. නාසයයි ගඳ සුවඳයි විඥාන එකතු වෙච්ච සැනින් නාසයේ ස්පර්ශයෙන් විඳින්න පටන් ගන්නවා. දිවයි රසයයි විඥාන එකතු වෙච්ච සැනින් දිවේ ස්පර්ශයෙන් විඳින්න පටන් ගන්නවා. කයයි පහසයි විඥාන එකතු වෙච්ච සැනින් කයේ ස්පර්ශයෙන් විඳින්න පටන් ගන්නවා. මනසයි අරමුණයි විඥාන එකතු වෙච්ච සැනින් මනසේ ස්පර්ශයෙන් විඳින්න පටන් ගන්නවා. එහෙනම් ස්පර්ශය ඇති වුණේ යම් දවසකද? එදා ඉඳලා විඳිනවා. විඳින්නේ යම් මොහොතකද? එදා ඉඳලා ටික ටික දුක් දුම්නස් ගලන්න පටන් ගන්නවා. එහෙමයි අපේ ජීවිතේ තියෙන පින්වත්නි. කතමෝ වේදනා නිරෝධ. කොහොමද වේදනාව නිරුද්ධ වෙලා යන්නේ? පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ඇහැයි රූපයි විඥානය එකතු වීම ස්පර්ශ නිරුද්ධ වුණොත් විඳීමත් නිරුද්ධයි පින්වත්නි. නිරුද්ධ වෙනවා කියලා කියන්නේ කොහොමද? මේ නිරුද්ධ වෙනවා කියන කාරණේ පිළිබඳව පින්වත්නි බොහොම ලස්සන සුන්දර දේශනා කොටසක් තියෙනවා. මිලිඳු රාජ කියන ප්‍රශ්නේ පොතේ පින්වත්නි. මේ නිරෝධය කියන කාරණේ සම්බන්ධව ඔබට පුංචි පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන්. මොකද බොහෝ දෙනෙක් නිරන්තරයෙන් අසන කාරණාවක් තමයි මේ නිරෝධය කියන්නේ කුමක්ද කියලා පින්වත්නි. ඒතර මේ නිරෝධය කියන කාරණේ මෙන්න මේ කාරණෙන් තේරුම් ගන්න. ස්වාමීන් නාගසේනයන් වහන්සේ නිරෝධය නිවනද? එසේ මහරජා නිරෝධය නිවනයි. ස්වාමීන් නාගසේනයන් වහන්සේ නිරෝධය නිවන වන්නේ කෙසේද? මහරජාණනි සියලු බාල පුතජනයන් ආධ්‍යාත්මික බාහිර ආයතනයන් එකතු වෙනකොට මොකද වෙන්නේ? එයාගේ හිත ඇතුලේ මගේ ආත්මය වශයෙන් එයාගේ හිත ඇතුලේ ගන්න ස්වභාවයක් ඇති වෙන පටන් ගන්නවා කියනවා. නිත්‍ය වශයෙන්, සුඛ වශයෙන්, ආත්ම වශයෙන් සතුටින් පිළිගන්න ස්වභාවය උපදිනවා කියනවා. එහි ಗುಣ කියනවා බැස ගන්න පටන් ගන්නවා කියන එයාගේ හිත. ඔවුන්නේ සැඩපහරේ ගහගෙන යනවා කියලා කියනවා. ජාති ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් නිදහස් වීමක් නැහැ කියනවා. දුකෙන් නිදහස් වෙන්නේ නැහැ කියලා කියනවා මම කියන්නේ. නමුත් මහරජාණන් සුතවත් ආරි ශ්‍රාවකයා ආධ්‍යාත්මික බාහිර ආයතනයන් එයාගේ හිත ඇතුලේ මම කියලා ගන්න ස්වභාවය, මගේ ආත්මය වශයෙන් ගන්න ස්වභාවය, නිට්ටයයි සුඛයි ආත්මයි කියන ගන්න ස්වභාවය, සතුටින් පිළිගන්න ස්වභාවයක් එයාගේ හිතේ නැහැ කියනවා. හටගත්තත් ඒක ඉක්මනට දුරු කර ගන්නවා කියනවා. රහතන් වහන්සේගෙන හටගන්නෙත් නැහැ. අනිත් මාර්ගඵලලාභී ශ්‍රාවකයන්ගේ හට ගන්නවා. හැබැයි හටගත්ත හඳුනගත්තු සැනින් දුරු කරගන්න මහන්සි ගන්නවා. එහි ಗುಣ කියන්නේ නැහැ කියනවා. බැස ගන්න නැහැ කියනවා. හරි පුදුමයි. එතකොට ඇහෙන් යම් දෙයක් දැක්කට පස්සේ දැක්කදී තමන්ගේ හිතින් සතුටින් පිළිගන්නේ නැත්තම් මොකද වෙන්නේ? ಗುಣ කියන්නේත් නැත්තම් හිත විසින්. හිත ඇතුලේ බැස ගන්න නැතුව යනවා කියන පින්වත්. ඒතර බලන්න මෙහිම එන තමන්ගේ හිත දිහා තමන්ට ලොකු අවධානයක් තියෙනවා. ඇහෙන් යම් දෙයක් දිහා බලනකොට.
ඒක සතුටින් තමන්ගේ හිත පිළිගන්නවද නැද්ද කියලා තමන් තමයි තේරුම් ගන්න ඕන. තමන් තේරුම් ගනිද්දි තමන්ටම තේරෙයි න දුක උපදින්නේ ඒ ඔස්සේ කියලා. බුදුරජාණන් දේශනා කළා. මෙන්න මේ විදිහට එතකොට මිලිඳු රාජ ප්‍රශ්නේ නාගසේන මහරහතන් දේශනා කරනවා. මේ විදිහට තමන්ගේ හිත විසින් ඇස වේවා ඇසට පේන රූප වේවා. ඒවට කියන බාහිර ආයතනයි ආධ්‍යාත්මික ආයතනයි. මේ දේවල් සතුටින් පිළිගන්නේ නැතුව යනකොට මොකද වෙන්නේ? හිත ඇතුලේ තෘෂ්ණාවෙන් බැස ගන්න නැතුව නිරුද්ධ වෙලා යන පටන් ගන්නවා කියන ටික. ඒ කියන්නේ පිළිගන්නේ නැත්තම් මොකද වෙන්නේ? තෘෂ්ණාව නිරුද්ධ වෙවි යනවා. තෘෂ්ණාව නිරුද්ධ වෙනකොට මොකද වෙන්නේ? උපාදාන නිරුද්ධ වෙවි යනවා කියනවා. උපාදාන නිරුද්ධ වීම මොකද වෙන්නේ? අන්න පින්වත්නි හරි ආශ්චර්යයි. තමන්ගේ හිත ඇතුලේ කිසිම දෙයකට බැඳිලා යන ස්වභාවයක් නැත්තම් තමන්ගේ හිත ඇතුලේ එන විපාක විඳීම් පිණිස චේතනා සකස් වෙන්නේ නැහැ. එහෙනම් මේ අපේ හිතල අපිට පාලනය කරගන්න බැරි ආකාරයට සිතවිලි දාමයක් ගලාගෙන යන්නේ පින්වත්නි. උපාදාන ප්‍රත්‍යයෙන් මේ සිතවිලි පවතින නිසා චේතනා පවතින නිසා. හැබැයි උපාදාන නිරුද්ධ නම් ඒ සිතවිලි අපේ වසඟ පවත්වන්න පුළුවන්. හරි ආශ්චර්යයි. කුමක් නිසාද උපාදාන නිරුද්ධ වෙච්චි විපාක විඳීම් පිණිස සකස් වන චේතනාව නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ කියලා කියන්නේ කොහොමද පින්වත්නි? නිදහස්. චේතනාව එනවා සිතත් එක්ක ප්‍රතිබද්ධ නැහැ. සිතත් එක්ක ප්‍රතිබද්ධ නැහැ. ඒක නිකන් උපමාවක් කියනවා. නෙළුම් කොළේට වතුර බින්දුවක් වැටුණාට පස්සේ ඒ දෙක ප්‍රතිබද්ධ නැති නිසා මොකද වෙන්නේ? එකිනෙක මිශ්‍ර වෙන්නේ. නෙළුම් කොළේ නෙළුම් කොළාගේ ස්වභාවය ඒ විදිහට පවතිනවා, වතුර බින්දුවේ ස්වභාවය ඒ විදිහට පවතිනවා. නමුත් බලන්න පත්තර කොළයකට වතුර බින්දුවක් වැටුණා මොකද වෙන්නේ? උරා ගන්නවා ඒක. හැමතැනම පැතිරිලා යනවා. ඒතර බලන්න මේ නිරෝධයේ ස්වභාවය මොකද්ද? නිදහස් වීමේ ස්වභාවය මොකද්ද? රූපේ විදිහට පවතිනවා, ඇස විදිහට පවතිනවා. ඇහි රූපයි විඥාන එකතු වෙනා නම් ඒකේ විදිහට පවතිනවා. ඒකේ සතුටක් ලැබුවා නම් ඒකේ විදිහට පවතිනවා. හිතත් එක්ක මිශ්‍ර වෙන්නේ හිතත් එක්ක මිශ්‍ර වෙන්නේ සාමාන්‍ය හිතේ ස්වභාවය මොකද්ද වෙන්නේ? හිතත් එක්ක මිශ්‍ර වෙනවා ඒක. මේ නිරෝධයේදී මොකද වෙන්නේ? මේ මිශ්‍ර වෙන ස්වභාවය තමයි නිරුද්ධ වෙලා යන්නේ පින්වත්. නිදහස් මේ මිශ්‍ර වෙන ස්වභාවය නිරුද්ධ වෙලා යනවා. මිශ්‍ර වීමක් නැහැ. හරි ආශ්චර්යයි. ඒතර උපාදාන නිරුද්ධ වීම මොකද වෙන්නේ? භවය නිරුද්ධ වෙනවා කියනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා කියනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් සියලු ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් හිත නිදහස් වෙලා යනවා කියනවා. එහෙනම් මේ අපේ හිත ඇතුලේ පොඩි දේ නැත්තම් ඇති ශෝකේ වැළඳ ගන්න ස්වභාවය තියෙනවා. පරිදේවි වැළඳ ගන්න ස්වභාවය තියෙනවා. තරහ වැළඳ ගන්න ස්වභාවය තියෙනවා. ආසාව වැළඳ ගන්න ස්වභාවය තියෙනවා. නිරුද්ධ වෙච්චි මොකද වෙන්නේ? වැළඳ ගන්න ස්වභාවය නැත්තටම නැති වෙලා යනවා. එන්න මේ වැළඳ ගන්න ස්වභාවය නිරුද්ධ වීම, කෙලෙස් වැළඳ ගන්න ස්වභාවය හිතේ නිරුද්ධ වෙනවා නම් අන්නේ නිරුද්ධ වෙන ස්වභාවයට මොකද්ද කියන්නේ? නිරෝධය කියලා වචනේ පාවිච්චි කරනවා. ඒතර ඒ ස්වභාවයටපත් වෙන්නේ කුමක් කරනකොටද? පින්වත්නි, මෙන්න මේ විදියට යෝනිසෝ මනසිකාරය යෙදෙන්න ඕන කාලයක්. ඒතර මේ අපේ හිතේ ස්වභාවය තමයි. ඒතර මේ විඳීම් නිත්‍ය වශයෙන් අපේ හිත පිළිගන්නවා. සතුටක් ඇති වුණොත් සතුට නිත්‍ය වශයෙන් පිළිගන්නවා. දුකක් ඇති වුණොත් දුක නිත්‍ය වශයෙන් පිළිගන්නවා. උපේක්ෂාවක් ඇති වුණොත් උපේක්ෂාව නිත්‍ය වශයෙන් පිළිගන්නවා. නිත්‍ය වශයෙන් දැන් සැපක් ඇති වුණාට පස්සේ සැප නිත්‍ය වශයෙන් පිළිගන්නකොට මොකද වෙන්නේ පින්වත්නි? රාගානුසය ටික ටික පෝෂණය වෙනවා. මේක හිතේ ස්වභාවයක්. දුක් විඳීමක් නිත්‍ය වශයෙන් පිළිගන්නකොට මොකද වෙන්නේ? පටිඝානුසය ඩිංග ඩිංග හිතේ පෝෂණය වෙන්න පටන් ගන්නවා. උපේක්ෂාව නිත්‍ය වශයෙන් ගන්නකොට මොකද වෙන්නේ? අවිජ්ජානුසය ඩිංග ඩිංග තමන්ගේ හිත ඇතුලේ පෝෂණය වෙන්න පටන් ගන්නවා. ඒතර මේක අනාත්ම ක්‍රියාවලියක්. මේක ටික ටික තමයි නැති කරගන්න පුළුවන්කම තියෙන පින්වත්නි. මේක එකපාරට අපි හිතන තරම් ලීසියෙන් එහෙම නැති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පින්වත්නි, රහතන් වහන්සේගේ විඳීමේ ස්වභාවය හරි ආශ්චර්යයි. ඒත් දවසක් මින්දුරා රජතුමා නාගසේන මහරහතන් වහන්සේගේ අහනවා, ස්වාමීන් නාගසේනයන් වහන්සේ, යම් කෙනෙක් යලි කිසිදා භවයක පිළිසිඳ නොගන්නේද
ඔහු පවා කිසියම් දුක් වේදනාවක් විඳිනවාද කියලා අහනවා. ඊට පස්සේ තෙරුන් වහන්සේ උත්තර දෙනවා කිසිවක් විඳී කිසිවක් නොවිඳී. විඳින්නේ කුමක්ද නොවිඳින්නේ කුමක්ද? මහරජාණන් කායික වේදනාවේදී මානසික වේදනාවක් නොවිඳී කියලා කියනවා. හරි ආශ්චර්යයි පින්වත්නි. එනේ කායික උපදින වේදනාවක් විඳිනවා කියනවා. දැන් අපි සාමාන්‍ය මානසිකව යම් පොඩි ප්‍රශ්නයක් ආවම මේ අපේ මානසික ස්වභාවයක්නේ අපි හිතලා කරන එක නෙමෙයි. මනසේ රැව් පිළිරැව් දිදී ශෝකය උපද්දනවා. ඒක අනාත්ම ස්වභාවයක් ඒක. රැව් පිළිරැව් දෙනවා හිතේ ශෝකය දැවිලි පිච්චිලි ඒක උපද්ද හිත ඇතුලේ බුරබුරා නැගින ස්වභාවයක් හිතේ තියෙනවා. රහතන් වහන්සේගේ ස්වභාවය නිරුද්ධයි. පුදුම දෙයක් පින්වත්නි ඒක. ස්වාමිනී කායික වේදනා විඳින්නේ කෙසේද මානසික වේදනා නොවිඳින්නේ කෙසේද කියලා අහනවා. කායික දුක් වේදනා ඉපදීම පිණිස වූ යම් හේතුවක් යම් ප්‍රත්‍යක් ඇද්ද ඒ හේතුවේ ප්‍රත්‍යෙත් නිරුද්ධ නොවීම නිසාය ඔහු කායික දුක් වේදනා විඳින්නේ කියලා කියනවා. මානසික දුක් වේදනාවේ ඉපදීම පිණිස යම් හේතුවක් ඇද්ද යම් ප්‍රත්‍යක් ඇද්ද ඒ හේතුවේ ප්‍රත්‍යෙත් නිරුද්ධ වීම නිසාය ඔහු මානසික දුක් වේදනා නොවිඳින්නේ කියනවා. දැන් පින්වත් බලන්න එතකොට මේ හිත ඇතුලේ රහතන් වහන්සේගේ කිසිම විඳීමකට ගැට ගැහෙන ස්වභාවය නැති නිසා කිසිම විඳීමක් ඉදිරියේදී හිතේ කිසිම කැළඹීමක් උපදින්නේ නැහැ. හැබැයි රහතන් වහන්සේගෙත් පඨවි ධාතුව තියෙනවා. ආපෝ ධාතුව තියෙනවා. තේජෝ ධාතුව තියෙනවා. වායෝ ධාතුව තියෙනවා. අවකාශ ධාතුව තියෙනවා. ඒතර මේ ධාතු හතර පින්වත්නි ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. බාහිර හේතු නිසා වෙනස් වෙනවා. ආහාර නිසා වෙනස් වෙනවා. තමන්ගේ ඉරියව් වල පැවැත්ම නිසා වෙනස් වෙනවා. ඒතර බාහිර ලෝකේ යම් යම් සිද්ධි නිසා වෙනස් වෙනවා. හැබැයි ඒ වෙනස් වීම සතර මහා ධාතු හතර තියෙනකන් සිදු වෙනවාමයි පින්වත්නි. ඒතර රහතන් වහන්සේ පිරිනිවනට යනකම් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනවම් පානකම් සතර මහා ධාතු හතර හැසුරු කරගෙනයි ජීවත් වෙන්න වෙන්නේ. ඒතර මේ ධාතු හතර වෙනස් වීමක් වෙනකොට ඒකේ දුක් පීඩාව රහතන් වහන්සේට විඳින්න සිද්ධ වෙනවා පින්වත්නි. දැන් කල්පනා කරලා බලන්න ඕන දැන් ගත්තොත් එහෙම නාහේ කුහරයක් තියෙනවා. මේ නාහේ කුහරේ දියර ඇවිල්ලා එක රැස් වෙනවා. එතකොට මොකද වෙන්නේ අවකාශ ධාතුව. අවකාශ ධාතුව වහගත්තට පස්සේ එතන යම් පීඩාවක් හට ගන්නවා. ඒ පීඩාව විඳින්න වෙනවා රහතන් වහන්සේලාට පින්වත්. ඒක සිද්ධ වෙන එකක්. කුමක් නිසාද? ඒ පීඩාව විඳින්න හේතු වෙන දේ එක්ක ජීවත් වෙලා ඉන්න වෙනවා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනවම් පානකම්. හැබැයි ඒ හේතු කරගෙන සාමාන්‍ය දැන් පුතත්ජන කෙනාට මොකද වෙන්නේ? මනසක් කඩාගෙන වැටෙනවා. හැබැයි රහතන් වහන්සේගේ මනස කඩා වැටෙන ස්වභාවය නැත පින්වත්. මනස කඩා වැටෙන ස්වභාවය නැත. හරි ආශ්චර්යයි. ඊට පස්සේ විස්තර කරනවා මහරජාණන් භාග්‍යතුන් වහන්සේ විසින් මෙසේ වදාරන ලද්දේ ඒ කීනාස්ත්‍ර භික්ෂුව විඳින්නේ එක් වේදනාව ඒ කායික එකකී මානසික එකක් නොවේ කියා. ස්වාමීන් නාගසේනයන් වහන්සේ යමෙක් දුක් වේදනාව විඳීද ඔහු පිරිනිවන් නොපාන්නේ කවර කරුණක් නිසාද? දැන් කියන්නේ දැන් දුක් වේදනාව විඳිනවා හැබැයි පිරිනිවන් පාන්නේ නැහැ කියනවා. රහතන් වහන්සේලාගේ සතර මහා ධාතු හතරේ වෙනස් වීම නිසා අසනීපවලදී වෙනස් වෙද්දී දුක් පීඩා විඳිනවා. ඉතින් මේ රජතුමා අහන්නේ ඒකයි. ඉතින් ඒ කායික වේදනා විඳ විඳ ඒ ජීවිතුන් අතර ඉන්නේ අපරාධින් පිරිනුවම් පාන්න පුළුවන් වේලාසනින් කියලා. මහරජාණන් රහතන් වහන්සේට ඇලීමක් හෝ ගැටීමක් නැහැ කියනවා. ඒ නුවණිත රහතන් වහන්සේලා තමන්ලත් ආයුෂ අවසන් නොවී තිබියදී හිතාමතා අවසන් කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන රහතන් වහන්සේට. එහි අවසන් වීම බලාපොරොත්තු වෙනවා කියනවා. මහරජාණන් ධර්මසේනාධිපති අප සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට තේරගාතායි වදාලා කියනවා නාබි නන්දාබි මරණං නාබි නම්දාබි ජීවිතම් කාලංච පටිකංකාමි නිබ්බිසං බතකෝ යථා. ඒ තේරුම තමයි පින්වත්නි මම මරණයට කැමතිත් නොවෙමි කියනවා. ජීවිතයටද කැමතිත් නොවෙමි කියනවා. හරි ආශ්චර්යයි පින්වත්නි. කියන මරණය බලාපොරොත්තුවෙන් ඉන්නෙත් නැහැ කියනවා. ජීවත් වීම බලාපොරොත්තුවක් ඇත්තෙත් නැහැ කියනවා හිත ඇතුලේ. දාසෙක් දාස භාවයෙන් නිදහස් වීම බලාපොරොත්තුවෙන් සිටින පරිද්දෙන් පිරිනවම් පාන කල් බලාගෙන ඉන්නවා කියලා කියනවා.
නාබි නන්දාබි මරණං නාබි නන්දාබි ජීවිතං කාලංච පටිකංකාමි සම්පජානෝ පතිස්සතෝ. මම මරණයට කැමති නොවිමි. ජීවිතයේද කැමති නොවිමි. මනා නුවණින් යුතුව පිහිටුවාගත් සිහියෙන් යුතුව පිරිනුවම් බාන කල්බලාගෙන සිටිමි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා කියනවා. හරි ආශ්චර්යයි පින්වත්නි මේ වේදනාවේ නිදහස් වුණු සිතේ ස්වභාවය. ඒතර සාමාන්‍ය සිතේ ස්වභාවය තමයි පින්වත්නි වේදනාවේ හිත පිහිටනවා. මොකද වෙන්නේ? වේදනාවේ හිත බැස ගන්නවා. සතුටක් ඇති වුණොත් සාමාන්‍ය ස්වභාවය තමයි හිතේ ස්වභාවය බැස ගන්නවා. දුකක් ඇති වුණොත් ඒකෙත් බැස ගන්නවා. උපේක්ෂාවක් ඇති වුණොත් ඒකේ හිත බැස ගන්නවා. නමුත් මේ විදියට ධර්ම මානසිකාරයක් පුරුදු කර මොකද ධම්ම මානසිකාරය යම් දුකක් ඇද්ද ඒ සියලු දුක් උපදින්නේ විඳීම නිසායි. එහෙනම් විඳීම ගැන සිහියෙන් ඉන්න පටන් ගන්නවා. එතකොට ඒ ශ්‍රාවකයා. දැන් එතකොට මුලින්ම පින්වත්නි විඳීම ගැන සිහියෙන් ඉන්න බෑ ශ්‍රාවකයාට. ඒක නොවන දෙයක්. සසර පුරුද්දක් තියෙන කෙනෙක් කළොත් ඇරෙන්න. ඉස්සෙල්ලම කරන්නේ යෝනිසෝ මනසිකාරයද. මොකක්ද යෝනිසෝ මනසිකාරය? මේ යම්තා දුක් ඇද මේ දුක් උපදින්නේ විඳීම නිසායි කියලා හිත හිතා ඉන්න පුරුදු වෙනවා. එහෙම ඉන්න කෙනාට සිහිය දියුණු වෙන පටන් ගන්නවා. සිහිය දියුණු වෙච්ච කෙනාට ඔන්න Tamanටම වැටෙන පටන් ගන්නවා ඇත්ත නේන්න. ඇසේ ස්පර්ශ විඳින්න තමයි මේ දුක ඇති උනේ. කනේ ස්පර්ශයෙන් විඳින්න මේ දුක ඇති වුණා. නාසයේ ස්පර්ශයෙන් විඳිනකොට මේ දුක ඇති වුණා කියලා එයාට සංවේදී වෙන පටන් ගන්නවා. සංවේදී වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න එදා ඉඳලා එයා සිහියෙන් ඉන්න පටන් ගන්නවා. සිහියෙන් ඉඳලා මොකද කරන්නේ? ඇහි ස්පර්ශයෙන් විඳිනවා. ඒ හේතු කරගෙන ආධ්‍යාත්මය ඇලෙන්න දෙන්නේ නැහැ. ඒකට තමයි කියන්නේ මොකද්ද මේ? වේදනා අශේෂ විරාග නිරෝධා කියලා කියන්නේ පරියායට. තමන් ඇහි ස්පර්ශයෙන් යමක් විඳිනකොට සිත ඒ සම්බන්ධව විරාගී භවයේ තියාගෙන නිදහස් කර ඉන්නෝ කෙනා. මේ විදිහට අශේෂ කියලා කියන්නේ ශේෂයක්වත් ඉතිරු නැතුව විරාගී භවෙන් නිදහස් කර ඉන්නකොට තමයි කියනවා සියලු දුක් දුම්නස් වලින් හිත නිදහස් වෙලා යන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒකට කරන්න කොහොමද තියෙන්නේ පින්වත්නි? අපි ඇහෙන් යම් දෙයක් දිහා බලාගෙන ඉන්නකොට අපි බොහෝම සිහි කල්පනාවෙන් නොඇලී ඒ දේ විඳින්න පුරුදු වෙනවා. කනේ යම් දෙයක් විඳිනවා නොඇලී විඳින්න පුරුදු වෙනවා. හැබැයි එතෙන්ට එන්න බෑ සිහිය දියුණු වෙනකන්. සිහිය දියුණු වෙනකන් මොකද්ද කරන්න ඕන? අර යෝනිසෝ මනසිකාරය කරගෙන ඉන්න. මොකද්ද යෝනිසෝ මනසිකාරය? යම් තාක් මේ දුක් තියනවද දුක් උපදින්නේ විඳීමෙනුයි කියලා හිතා ඉන්න පුරුදු. ඒක තමයි යෝනිසෝ මනසිකාරය. හරි ආශ්චර්යයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළා සුඛම් වා යදිවා අදුක්ඛං අදුක්ඛම සුඛං සහ අජ්ජත්තාච බහිද්ධාච යං කිංචි අත්ති වේරිතං. සැපක් හෝ විඳිනා දුකක් හෝ ඒ දෙක නැති මැදිහත් බවක් හෝ තමා තුල හෝ අනුන් තුල හෝ ඇති වේද විඳිනා දෙයක්. ඒවන් දුක්ඛන්ති ඤත්වාන මෝස ධම්මං පලෝකිතං පුස්ස වයම් පස්සං ඒවන් තත්ත්ව විජානත. වේදනානං කයම් බික්ඛු නිච්ඡාතෝ පරිනිබ්බුතෝති. නැසෙන වෙනසෙන හිස් දෙයක් ලෙස නුවණ යොදවා හැඳින මේ දුක. ඒතර මේ විඳීම කියන එක මොකද්ද බහැමතිස්සෙන් බලන්න ඕන දිය බුබුලක් වගේ. දැන් ඔබ වැස්ස වෙලාවට ඔබ දැකලා පොඩ්ඩක් බලන්න වැස්ස වෙලාවකට වතුර ටිකක් එකතු වෙච්ච තැනට තව වතුර ලොකු බිඳුවක් වැටෙනකොට මොකද වෙන්නේ? දිය බුබුල උපදිනවා. ඉපදුණු සැනින් නැති වෙලා යනවා. ඒ විදියට තමයි කියනවා විඳීම දිහා බලන්න පුරුදු වෙන්න ඕන. පුදුම දෙයක් පින්වත් මේක. මෙතෙන්ට එන්න බෑ පින්වත් සිහිය කියන දියුණු වෙනකන් එතකන් කරන්න තියෙන යෝනිසෝ මනසිකාරය දෙන එක පමණමයි. සමහර විට අපිට මේ යුගයේ යෝනිසෝ මනසිකාරය කර ඉඳලම තමයි සමහර විට මැරෙන්න වෙන්නේ පින්වත්නි. මොකද ඒ තරම් මේ යුගයේ අපි දුර්වලයි. කුමක් නිසාද? සසරේ අපි කාය වචී මනෝ සුචරිතේ දියුණු කරලා නැතිකම තමයි ඒකේ රහස. ඒක අවිජ්ජා සූත්‍රය බොහොම ලස්සනට බුදුරජාණන් පැහැදිලිව දේශනා කළා. මේ සිහිය නම් වූ බොජ්ජංගයක් විදිහට අවබෝධය පිණිස සිහිය වැඩෙන්නේ නැත්තේ කුමක් නිසාද? වැඩෙන්නේ නැති සතර සතිපට්ඨානෙ වැඩිලා නැති නිසා. සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ නැති අය කාය වචී මනෝ සුචරිතේ වැඩිලා මදි. මේක දවසක් වැඩුවට මදි පින්වත්නි.
බොහෝ සංයෝජන ගැලවෙනකන් කාය වචී මනෝ සුචරිතේ වඩලා තියෙනවා. ඒක මේ වගේ දුර පොඩි උදාහරණයක් කියන්න. දැන් බලන්න සමහරට ඔබට කෙනෙක් මරන්න, සතෙක් මරන්න හිතවිල්ලක්වත් ඇති වෙන්නේ නැති ඇති. තම හොරකම් කරන්න සමහරට හිතවිලි ඇති වෙනවා. සමහරලාට හොරකම් කරන්නත් ඇති වෙන්න නොවෙන්න පුළුවන්. සමහරට හතුන් මරන්න කෙනෙකුට ඇති වෙන්න නොවෙන්නම පුළුවන්. හොරකම් කරන්න විටින් විට ඇති වෙන්න පුළුවන්. බොරු කියන්න දවස ගානේ ඇති වෙන්න පුළුවන්. එකක් වැඩි අනිත් එක අඩු වෙයි පින්වත්නි. සතෙක් මරන්න හිතෙන්නේවත් නැත්නම් අපි බොහෝ කලක් සසරේ සතු මරලා නැහැ. හිතලවත් නැහැ. ඒ නිසා ඒක ලේසියෙන් ඒක අපේ හිතේ ඇති වෙන්නේ නැහැ. හැබැයි හොරකම් කරන්න විටින් විට හරි පහළ වෙන්නේ නැහැ. ඒක අපේ ජීවිතේ අපි ටික ටික හරි කයින් පුරුදු කරලා තියෙන නිසා. බොරු කියන්න නිතර හිතවිලි ඇති වෙන්නේ නැහැ. ඒක දැන් හිස් වචන ගත්තොත් එහෙම මොකද වෙන්නේ? බොරුවටත් වඩා වැඩිපුර අපේ හිතට එන එකක් තමයි ඒක. ඇයි ඒක පුරුදු කළා නැහැ. එහෙනම් මේ කාය වචී මනෝ සුචරිතය අපි ගොඩාක් හසරේ පුරුදු කළා නැති නිසා පින්වත්නි මේ අපි කියන සිහිය ගන්නවා කියන එක ලේසි එකක් නෙමෙයි. නමුත් මේ සිහිය දිනු කරන්න පුළුවන් මේක සත්‍යයක්. කොහොමද දිනු කරන්නේ? මේ කියන යෝනිසෝ මනසිකාරයෙන් දිනු වෙනවා සත්‍යමයි. ඒ ශ්‍රද්ධාව තමයි අපි ඇති කරගන්න ඕන. ඒ ශ්‍රද්ධාවේ පිහිටා මේ යෝනිසෝ මනසිකාරයෙන්දලා මැරිලා ගියත් කමක් නැහැ. ඒ පුරුද්දට දැන් යා ශ්‍රද්ධාව දියු තියෙනවා නම් ශ්‍රද්ධාවන්ත පිරිසක් ඉන්න ලෝකෙට තමයි මරණින් මත්තේ යන්නේ. ඒතකොට යෝනිසෝ මනසිකාරය පුරුදු කළා කියලා කියන්නේ සීල පුරුදු කළා කියලා කියන්නේ මග වඩන කෙනෙක්. එහෙනම් මග වඩන පිරිසක් ඉන්න ලෝකෙකට යන්නේ. ඒතර ආයතනදී අනුබලය ඔහුට ලැබෙනවා. ඒතර මොකද වෙන්නේ? ආයෙත් අර පරණ පුරුද්ද ඔහු ක්‍රියාත්මක වෙනවා. මොකද්ද? සීල් රකින්න මේ බලවත් ආසාවෙන් හිටන සීල් රකින්න පටන් ගන්නවා. ශ්‍රද්ධාව දිනු කළා නම් ශ්‍රද්ධාව දිනු කරන කෙනෙක් වෙනවා. යෝනිසෝ මනසිකාරය කළා නම් ඔහු යෝනිසෝ මනසිකාරය කරන කෙනෙක් වෙනවා. ආයෙ කවුරුවත් ඇඟිලි ගහ කියන්න ඕනේ නැහැ පින්වත්නි. දැන් අපිට මේ ජීවිතේ මොකද වෙලා තියෙන්නේ? අපිට කෙනෙක් ඉන්න ඕන පිටිපස්සෙන් මේක කියන්න. නිතර නිතර කියන කෙනෙක් පිටිපස්සෙන් ඉන්න. ඇයි සසරේ පුරුදු මදි ඒකට. සසරේ පුරුදු මදි ඒකට පින්වත්නි. ඒ නිසා පින්වත්නි මේ ශ්‍රද්ධාලාභේ උපදවාගෙන මේ යෝනිසෝ මනසිකාරය අතහැර ගන්න එපා. මේ දේවතානුපස්සනාවේ දැන් පරියාය කීයක්ද පින්වත්නි? පළවෙනි පරියාය චතුරාර්ය සත්‍ය පරියාය, උපදි පරියාය, ඊළඟට තමයි අවිද්‍යාව නම් වූ පරියායෙන් දුක් හට ගන්න හැටි විස්තර කළා. ඊළඟට සංස්කාර නම් වූ පරියායෙන් දුක් හට ගන්න හැටි විස්තර කළා. ඊළඟට විඥාණය නම් වූ පරියාය මුල් කරගෙන දුක හට ගන්න හැටි විස්තර කළා. ස්පර්ශය නම් වූ පරියාය මුල් කරගෙන දුක හට ගන්න හැටි විස්තර කළා. ඊළඟ පරියාය තමයි අද අපි කතා කරේ කොහොමද මේ විඳීම මුල් කරගෙන දුක හට ගන්න හැටි. මේ කරුණ පිළිබඳ තව පුංචි ලස්සන දේශනාවක් තියෙනවා පින්වත්නි. පස්ස මූලක සුත්තා. තිස්සෝයිමා භික්කවේ වේදනා පස්සජා පස්ස මූලකා පස්ස නිදානා පස්සප්පච්චයා. පින්වත් මහණනි මේ වේදනා තුන හටගන්නේ ස්පර්ශයෙන්ුයි. මුල් වී තිබෙන්නේත් ස්පර්ශයයි. මූලික කාරණයත් ස්පර්ශයයි. හේතු වී තිබෙන්නේත් ස්පර්ශයයි. කුමද්දී බුදුරජාණන් දේශනා කළ සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛම සුඛා වේදනා. කවර වේදනා තුනක් දෙයත් ඒ සැප විඳීම, දුක් විඳීම, දුක් සැප රහිත විඳීමයි. සුඛ වේදනීයම් භික්ඛවේ පස්සම් පටිච්ච උප්පජ්ජති සුඛම් වේදනා. මොකක්ද විස්තර කරන්නේ? සැප වේදනාව ඇති කරන ස්පර්ශයෙන් තමයි කියනවා හිතේ සතුට උපද්දන්නේ. එන ඒක සතුට කියන එක කෙනෙක් විසින් උපද්දන එකක් නෙමෙයි පින්වත්නි. දුක කියන එක එතකොට කෙනෙක් විසින් උපද්දන එකක් නෙමෙයි. උපේක්ෂාව කියන කෙනෙක් විසින් උපද්දන එකක් නෙමෙයි. කොහොමද? සැප විඳීම උපද්දලා දෙන හේතු වෙන ස්පර්ශයක් තියෙනවා. ඒ ස්පර්ශයෙන් තමයි සැප විඳීම උපද්දන්නේ. ඊළඟ දේශනා කරන කොහොමද? ඒ වගේම සැප වේදන දුක් වේදනාව ඇති කරන ස්පර්ශ හේතුවෙන් තමයි කියනවා යම් විඳිය යුතු දුක් වේදනාවක් ඇතනම් ඒ දුක් වේදනාව ඇති කරලා දෙන්නේ. ඒ වගේම තමයි කියනවා දුක් සැප රහිත වේදනාවට මුල් වෙච්ච යම් ස්පර්ශයකින් තමයි කියනවා ඒ දුක් සැප රහිත වේදනාව ඇති කරලා දෙන්නේ. එහෙනම් ඒක තීරණය කරන්නේ කොමක් විසින්ද පින්වත්නි? ස්පර්ශය විසින්. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා තස්සේව සුඛ වේදනීයස්ස පස්සස්ස නිරෝධා යන් තජ්ජම් වේදිතං සුඛම් වේදනීයං
පස්සම් පටිච්ච උප්පන්නං සුඛා වේදනා සා නිරුජ්ජති සා උපසම්මති. මොකද්ද කියන්නේ? සැප වේදනාව ඇති කරන ස්පර්ශයේ හේතුවෙන් උපදින්නා වූ විඳිය යුතු සැප වේදනාවක් ඇත්නම් ඒ සැප වේදනාව ඇති කරන ස්පර්ශය නිරුද්ධ වීමෙන් මොකද වෙන්නේ? අර සැප විඳීමත් නිරුද්ධ වෙලා යනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් දැන් අපි හිතමුකෝ දැන් ඔන්න අපි යම් කිසි දෙයක් එක හැගාවට එකතු වෙනවා. ප්‍රියමනාප දෙයක්. ඒක ප්‍රියමනාප දෙයක් නම් ඇහැගාවට ඉන්නේ. ඒක ඇහෙන් දැනගන්නකොට මෙතන තියෙන ස්පර්ශය ප්‍රියමනාපද අප්‍රියමනාපද? ප්‍රියමනාප ස්පර්ශය. ඒ ස්පර්ශය ඇහැගාව තියෙනවා නම් කැමතියි අපි. ඒකට කියන ප්‍රියමනාප ස්පර්ශය. ප්‍රියමනාප ස්පර්ශයක් නම් තියෙන්නේ හිතේ තියෙන සතුටද දුකද? සතුටක් තියෙන පින්වත්. එහෙනම් ප්‍රියමනාප ස්පර්ශයකින් ඇති වෙන්නේ කොහොමද? ප්‍රිය බවමයි සතුටමයි උපදින්නේ. අපි හිතමු දැන් අප්‍රියමනාප දෙයක් අපේ ඇහැගාවට කිට්ටුනා කියලා. ඒතර තියෙන ස්පර්ශය මොන වගේද? අප්‍රියමනාප ස්පර්ශය. ඒතර හිතේ ඇති වෙන්නේ කොහොමද? සතුටද දුකද? ඒතකොට ඇති වෙන දුකක් පින්වත්. සමහර දේවල් ඇහැගාවට එනවා සතුටකුත් නෑ දැක්කට. දුකකුත් නෑ. මේක අත්විඳලා බලන්න ජීවිතේ පින්වත්. සතුටක් හටගන්නෙත් නෑ දුකක් හටගන්නෙත් නෑ. ඒතර සතුටකුත් නැත්තම් දුකකුත් නැත්තම් යම් ස්පර්ශයක් තුළ හිතේ තියෙන කොහොමද? හිතේ සතුටකුත් නෑ දුකකුත් නෑ පින්වත්. ඔහොම තමයි තියෙන්නේ. ඒතර මේ තුන ඇති වෙනකොට මොකද කරන්න ඕන අපි? සිහියෙන් තමයි ඉන්න තියෙන්නේ. එකක් පළවෙනි එක තේරුම් ගැනීම. තේරුම් ගැනීම. දෙවෙනි එක කොහොමද? දෙවෙනි එක යෝනිසෝ මනසිකාරය දෙනවා. සැප විඳීම දිහා බලන්න කියනවා කුමක් විදියටද? දුකක් දිහා බලනවා වගේ. එහෙම කියන්නේ ඇයි පින්වත්නි? දැන් අපි සැප විඳීම ඇති කළ දෙන ස්පර්ශයක් අපේ ඇහැගාවට ආවට පස්සේ අපි දිගින් දිගටම අඛණ්ඩව ඔකම ඔතනම ඇලි ඉන්නකොට තව සුළු මොහොතකින් ඒ ඇහැට පෙනෙන රූපේ අපේ ගාවින් නැති වෙලා යනකොට අපේ හිතේ ගින්නක් ඇති වෙන පටන් ගන්නවා. නැද්ද බලන්න? ඒතර ගින්නට හේතුනේ කොහොමද? අර සැප විඳීම බහුල වශයෙන් සේවනය කරන්න ගියපු නිසා. සැප විඳීම හටගනිද්දිම සැප විඳීමට නොඇල්මින් සැප විඳීමක් ඇති වුණු බව දැනගෙන සැප විඳීමට නොඇල්මින් ඔහු එන්න පුරුදුනා නම් අර සැප විඳීම ගෙනත් දෙන්න හේතු වෙන දේ අපේ ඇහැගාවින් ගියා කියලා ඊළඟ මොහොතේ අපේ හිතේ ගින්දරක් උපදින්නේ නැහැ පින්වත්. ගින්දර උපදින්නෙම සැප විඳීමට මුලා වෙලා ඒකට හිත ඇතුලේ ගැට ගැහිච්ච නිසා. ඒ නිසා ගැට ගැහෙන්නකන් සැප විඳීම විඳින්න යන එකයි ප්‍රශ්න තියෙන්නේ. ගැට ගැහෙනකන් සැප විඳීම විඳින්න ගියාට කමන්නේ නැහැ. අනිත් එකක් දරා ගන්න පුළුවන් නම් මොකද්ද? ගැට ගැහෙනකන් විඳට පස්සේ ඊළඟට ගින්දර. ගින්දර විඳින්න ආස කෙනා ගැට ගැහෙනකන් ඉන්න. අනබලන භාගතුන දේශනා කළා කොහොමද ඒ නිසා? අර ස්පර්ශයට නොයල්මින් වාසය කරන්න කියනවා. සැප විඳීමක් තමයි තියෙන්නේ. සැප විඳීමක් ඇති වුණු බව දැනගන්න අපි ඒකේ අවශ්‍ය ප්‍රමාණයට සේවනය කළා. මොකද කරන්නේ? අන්න ඇතුලේ ගැට ගැහෙන්න ඉස්සෙල්ලා ඔහු එතනින් අයින් වෙන්න ඕන. අයින් නොවුනොත් මොකද වෙන්නේ? දැවිලි පිච්චිලි සහිත ජීවිතය. අන්න ඒකයි දේශනා කරේ සැප විඳීම දිහා බලන්නකෝ දුක දිහා බලන විදිහට. මේ සැප විඳීමක් භාගතුන දේශනා කළා එක දේශනාවක. යම් සැප විඳීමක් බහුල වශයෙන් විඳිනකොට හිත ඇතුලේ අකුසල් හට ගන්නවා නම් කුසල් පිරිනවනවා නම් ඒ විඳීම විඳින්නත් එපා කියලා දේශනා කළා. ඒක තමයි දන්නේ. මේක එකිනෙක කෙනාට සාපේක්ෂයි. ඒ එකිනෙක කෙනා විඳින සැපයෙන් තමන්ගේ හිතේ අකුසල් උපදිනව නම් ඒක විඳින්නත් යන්න එපා කිව්වා. ඇයි ඒ? ඊට පස්සේ නැත්තම් ඒක දුක් පීඩා විඳ ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සීලය පනවන්නේ. ඒ සීලය තුල මොකද වෙන්න ඕන? සීලය තුල වාසය කරන කෙනාට ඒ දුස්සීල වීම තුල යම් සැප වින්දනයක් ලැබුණා ඒක එක සැරේම අත්හැරලා දාන්න ඕනයක් ඒක. මොකද ඒ තුල උපදින දුක් පීඩා ටික මෙලොවටත් බලපානවා සසරේ සතර පායට ගෙනියන්න බලපානවා. ඒ දුක් පීඩා ටික කෙලින්ම නැති වෙන විදිහට තමයි ශාස්ත්‍රුණා සීලය පනවන්නේ. ඊට පස්සේ ඔහුට දුක් පීඩා උපදින එක වළක්වන්න තමයි බුදුරජාණන් දේශනා කළේ කුමක්ද? යම් මෙහින් ස්පර්ශයෙන් යම් දෙයක් විඳිනකොට අකුසලයක් උපදිනවා නම් විඳින්න එපා කියන්නේ නැහැ.
අකුසලයක් උපදිනවන අකුසලයේ දුරු කර කර ඉන්න පුරුදු වෙන්න කියන. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. සමහර දේවල් තියෙනවා කියන ඒ හැපවිඳීම විඳින්න කියනවා හැබැයි නුවණ පාවිච්චි කර කර. මොනවද? ඒ තමයි කියන කුටිසෙනසුන් පාවිච්චි කරනකොට, ගෙයක් දොරක් පාවිච්චි කරනකොට, ඇඳුම් පැළඳුම් පාවිච්චි කරනකොට, භික්ෂුවන් නම් සිවුරු පාවිච්චි කරනකොට, කෑම් බීම් පාවිච්චි කරනකොට, භික්ෂුවන් නම් පිණ්ඩපාතේ පාවිච්චි කරනකොට, බේත් ඒත් පාවිච්චි කරනකොට. ඒතර ඒව අතහරින්න කියන්නේ නැහැ. එපා කියන්නේ නැහැ. නුවණින් පාවිච්චි කර කර ප්‍රත්‍යවේක්ෂාවක් හුරු කර කර ඒ සැප විඳින්න කියනවා. ඒක විඳින ක්‍රමය ඒක තමයි පින්වත්නි. සමහර දේවල් තියෙනවා කුමක්ද? දැන් ඒ දේවල් මුල් වෙලා සමහරලාට අසනීප වෙනවා. ඒව නම් ඉවසාම ඉන්න කියනවා. ඉවසාම ඉන්න කියනවා. සමහර දේවල් තියෙනවා මොකද්ද? මග හැරලම යන්න කියනවා. දැන් අපි හිතමු සමහරලාට සත්තු මන් දැකලා තියෙනවා. සමහර අය සත්තුන්ගේ සංදර්ශනයෙන් බලන්න හරි ආසයි. දැන් ඔය සමහර අලි ගාවට කිට්ටු වෙනවා. ඊළඟ මොහොතේ අලිය විසින්ම චප්ප කළා දානවා. අර මෝඩ සතුට විඳින්න ගිහිල්ලා මොකද වෙන්නේ? ඊට පස්සේ පොළොවට පස් වෙනවා. සමහර අය සර්පයන්ට හරි ආසයි. ඔය සත්තු උද්‍යාන වලින් බෙල්ල දා ගන්නවා. මෙන්න ඊට පස්සේ දෂ්ට කරනවා. ඒ වගේ නපුරු බල්ලා, නපුරු අශ්වයා, නපුරු හස්තියා මග හැරලම යන්න කියනවා. ඒ විතරක් නෙමෙයි අසත්පුරුෂයා අවේලාවේ බුද්ධිමුතුන් නින්දා කරන තැන් තියෙනවා නම් අවේලාවේ හැසිරෙන ඒ තැම්පවා මග හැරලම යන්න කියන ඒ විඳින්න මෙපා කියනවා. බලන්න කොච්චර ආශ්චර්යද පින්වත්නි භාග්‍යතුන් වහන්සේ. සබ්බාසව සූත්‍රය පිළිබඳව බොහොම ලස්සනට අපි දහම් කැඩපත දේශනා මම හිතන 9කින් උතර විස්තර කළා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ උතුම් දහම් පරයය මේ පින්වත් සියලු දෙනාම ශ්‍රද්ධාලාභී පුදවාගෙන කෙලෙස් දුරු කරගන්නටම මේ බණපද එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ 2020 ඔක්තෝබර් මාස 14 වන දින මිය පරලොව ගිය WLD චන්ද්‍රසිරි පින්බර පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් දයා මඩපාත බිරිඳ ක්‍රිෂානී දියණිය ඇතුළු පවුලේ පින්වත් පිරිස ඒක රාශි වෙලා තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වන උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයට මේ පින් අනුමෝදන් වේවා. සක්දිවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ආරක්ෂා කරන ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යංගි දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දිත්වා දිව්‍යෝදු තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධී ස්වාමීන් වහන්සේට මහමෙවුනා මහා විහාරයේ අනුශාසක කටුනීරියේ ධම්මදීව ස්වාමීන් වහන්සේට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් විකාශන දායකත්වයෙන් වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය 2020 ඔක්තෝබර් මාස 14 වන දින මිය පරලොව ගිය WLD චන්ද්‍රසිරි පින්බර පියාණන්ට ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය දයා මඩපාත පින්බර මහත්මියට ඒ වගේම ක්‍රිෂානී දියණියට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ සියලු දෙනාට කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න.
සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.